ජීවිතයේ අපි දේව වචනේ අදත් අපි ඉගෙන සඳහන් කරනවා ඒකකයේ සඳහන් කරලා ඒ දවසේ සම්පූර්ණ ආගමික කිරීම වෙන්නේ දේව වචනයයි. ඉතින් ඒක නිසා අපි මිරැකල් අව අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මිරැකල් සඳහා දකින්නේ නැහැ. ප්‍රාතිහාර්ය අපි අත්දකින්නේ නැහැ. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ එක්කෝ දෙවියන් වහන්සේගේ බලය අද නැති වෙලා ඉන්නත් නැත්නම් අපේ පැත්තේ මොනවද ප්‍රශ්නයක් තියෙනවා. ඉන්නත් නැත්නම් අද අපිට මිරැකල්ස් අවශ්‍ය නැහැ. ඔය තුනේ මේකක් වෙන්නේ මොකක්ද හිතන්නේ? අපිට අද දෙවියන්ගේ පුදුමාකාර දේවල් අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා නම් දෙවියන් වහන්සේගේ බලයේ හිඳ වෙලා ඉඳලා හිතනවා නම් ඔය දෙකම වැරදිනේ. අද අපි දන්නවා දෙවියන්ගේ ඈතුණු සමාජයක අද අපිට දෙවි කෙනෙක් ඕනේ නැහැ. දෙවියන් අපිව වැවුවේ නැහැ. මේ දුර්වල මිනිස්සු මෝඩ මිනිස්සු දෙවියන්ව මවාගෙන දෙවියන්ට අද දෙවියන් අනානවා. මෝඩ මිනිස්සු නට්ලුස් වෙච්ච මිනිස්සු කියපු සමාජයේ අද ප්‍රබලම ධනවත්තු බලවත්තු සුපර් පවර්ස් සුපිරි බලවත්තුද ධන වැඩිලා ඇහැට පේන්නේ නැති මේ ක්ෂුද්‍ර ජීවියේ අපි අසරණ වෙලා තියෙන අසරණ වෙන්නේ මොනතරම් දීර්ඝකින් අපි ජීවත් වෙන්නේ ප්‍රමාණිකී මනුෂ්‍යයාට දෙන්නේ අවශ්‍යයි. නිසා තමයි අපිට අපි ආත්මාවේ ජීවිතේ ඈත්තුනොත් දෙවියන්ගේ ඈත්තුනොත් මේ ස්වභාව ධර්මයෙන් දෙවියන්ගේ මැවිල්ලවල මේ ස්වභාව ධර්මයෙන් ඈත්තුනොත් මේ මනුෂ්‍යයාට මේ සත්තුන්ට විරෝධී ජීවත් වෙන්නට බෑ. So my prayer method has been inspired by Linda Sugar's Miracle Hour. There's a little booklet called Miracle Hour. So I have been inspired by that 12 method, even though I have changed a few prayers. But basically, the inspiration is there. So that's why I'm asking that Miracle Hour. We fail to experience the power of the Lord, the miracles of the Lord. Either God is rendered powerless today, or we need not have prayers today, or else the method of prayer, our belief, our faith, there is something wanting. Insa prema deni api adawase Lazarus rogiyaage katha Swamin Hanse 10 දෙනෙක් උන්වහන්සේ Lazarus රෝගීන් ස්වභාව කළ එක්කෙනයි ස්වාමීන් වහන්සේ වෙතට උන්වහන්සේ මේ ස්වභාව වෙච්ච ගමන හalleluya ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා ඒ වෙලාවෙම ප්‍රශංසා කරලා දුවගෙන එන්නේ එකම එක පුද්ගලයයි නම දෙනෙක් උන්වහන්සේ දීපේලාවෙන් කියනවා මම 10 දෙනෙක් සූපදී නැහැ එහෙනම් අනිත් නම දෙනාට මොකද උනේ ප්‍රමතේනි ඒ නිසා අපිට අද දවසේ 7 වෙනි ස්ටෙප් එක හැටියට අපි ගන්නේ ස්තුති දීම. ස්වාමීන් වහන්සේගේ යාඥාව තුළ අපි ස්තුති දීම ඉතාමත් වැදගත්. පළවෙනි කියවීමෙන් අපි තෝරගත්ත බයිබල් පාඩේ තමයි 1 තෙසලෝනි 5 වෙනි පරිච්ඡේදයේ 16 17 18 වගන් හරිම ලස්සනයි කටපාඩමින් දැක්ලා තියෙපු වචනයක් මොනවද උන්වහන්සේ කියන්නේ St. Paul uses extreme words නිතරම ප්‍රීතිවන් මම කිව්වා the secret of joy ඊයේ පෙරේදා මම කිව්වා ඔබගේ ජීවිතේ ප්‍රීති වෙන්න ඕන නම් සතුටින් ජීවත් වෙන්න ඕන නම් රහස මොකක්ද J-O-Y if you need joy in life, give your first place to Jesus, second place to others, or wine. Third place, last place to you. අපිට ජේසුගේ සතුට ප්‍රීතිය මේ ලෝකේ අත්විඳින්නට ඕන නම් ප්‍රේමන්තිනී රහස වෙන්නේ ජේසුට ඔබේ ජීවිතේ මුල්ම තැන දෙන්න. අනේ නිසා තමයි කියන්නේ මට වඩා මමටවත් පියාටවත් දුවටවත් පුතාටවත් දෙමව්පියන්ටවත් වෙන කිසිම දෙයකටවත් කිසිම කෙනෙකුටවත් ප්‍රේම කරන්න මට සුදුසු නැහැ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියන්නේ අපේ ජීවිතේ එකම තැන ලොකුම තැන උන්වහන්සේ
ප්‍රසාද ඒ ආදරේ ගලාගෙන එනවා අපේ අනිත් අපේ පෞල් ජීවිත අපේ වෙනත් සම්බන්ධතා සාර්ථක කරන්නට නිතරම ප්‍රීතිමත් දෙක කියනවා නොකඩවා යාඥා කරන්න අඛණ්ඩව නිරන්තරයෙන්ම යාඥා කරන්න බලන්න නිරතුරුවම ප්‍රීතිමත් මේ සුනාමිය හරහා නැත්නම් මේ කොරෝනාව නැත්නම් අපිට තියෙන ප්‍රශ්න වලට ජේසුස් ස්තුති කියන්න නිරතුරුවම ප්‍රීතියෙන් ඉන්න දෙවියන් වහන්සේට පුළුවන් ශාපයක් ආශිර්වාදයක් වඩපත් කරන්නට අයහපත තුලින් යහපතට පෙරලන්නට පුළුවන් අනේ නිසා තමයි ශුද්ධ බයිබලයේ රෝමවරුන්ට ලියපු වචනේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය කියන්නේ අවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ අපි නිරන්තරයෙන් ප්‍රේම කරනවා නම් අවද උන්වහන්සේ විසින් හැදවා ගන්න වූ අයට උන්වහන්සේ සියල්ලෙහිදී ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරනසේක. එතකොට ඒ ශාපය ආශිර්වාදයක් බවට පෙරලන්නට පුළුවන්. මේ කොරෝනාවෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගේ ජනතාව නැවත මා වෙත හැරී මාගේ ස්වාමීත්වයේ පිළිගැනීමයි. අර මුදලට, බලයට, ප්‍රීතියට, කාමයට, සුඛ විහරණයට ගැටෙලා තමාගේ ස්වාමියා හැටියට වැඳ පුදනවා වෙනුවට මට වැඳපීමක් කළොත් නැවත වාරයක් මනුෂ්‍යත්වයට මේ මිනිසා හැරෙයි. නිරතුරු ප්‍රීතිමත් නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න හැම දෙයකටම දෙවියන් වහන්සේට ස්තුති දෙන්නට සමහර විට අපට මේ ස්තුතිය දෙන්නට හිතක් නොවෙන්නට පුළුවන්. මේ කොරෝනාවෙන් දෙවියන් වහන්සේට ස්තුති කියන්න අපිට පුළුවන්ද? අපේ ප්‍රශ්නෙට අපේ දරුවෙක් සමාන වෙලාවකට නොමග ගිහිල්ලා වැරදි සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැම් විට මත්ද්‍රව්‍ය වගේ දෙයකට පෙළඹිලා මට පුළුවන් දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. නම් ස්තුතිය ප්‍රශංසාව තුලින් දෙවියන් වහන්සේට අපි ඉඩ දෙනවා ප්‍රාතිහාර්යයක් අපේ ජීවිත තුළ කරන්න. ඒ නිසා නැවත මම කියනවා නිරතුරු ප්‍රීතිමත් නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී ඉටු දෙන්න. කිතුමන් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවි පියාණන් වහන්සේ කිතුමන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයයි කියලා අපිට ක්‍රිස්තුෝනි අපේදාසෙදාට අපිට කියනවා. ඒ වගේම අපි මොහොතකට ගියොත් පිලිප්පි වරුන්ට ලියු හසුනේ සමාවෙන්නේ ABC පරේ 20 අපි 18 ඉඳලා කියමු ඊටාම ලස්සනයි. මුද්‍රිත පාණයෙන් මත් නොවන්න ඒ අනාචාරකම් හටගන්නේ ඒ වෙනුවට ආත්මයන්ගෙන් පූර්ණවන්න. අපි ආත්මයන්ගෙන් පූර්ණ වීම ගැන ඊයේ 4 වෙනි පියවර හැටියට මෙහි කළා. ආත්මයන්ගෙන් පූර්ණවන්න ගීතිකා තුතිවි ශුද්ධදී එකිනෙකාට ගයන්න ප්‍රශංසාව ගැන ගීතිකා ප්‍රශංසාව ගායනා කිරීම ගැන ඊයේ අපි කතා කළා. ඊට පස්සේ කියනවා ඔබේ හදවත තුළ තුති නද දෙමින් සමිඳුන් පිළිගැනීමේ ගීතයන් ගීතිකා ගායනා කරන ස්වාමීන් වහන්සේට ස්තුතිය ප්‍රශංසාවක් හැටියට ඊට පස්සේ කියනවා අපේ සංවිධානන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවි පියාණන් වහන්සේට අනුගමනය වචන සෑම විට සෑම දෙයක්ම තුති පියාණන් ඒකට අපි පුරුදු වෙලා නැති නිසා තමයි මේ ශුද්ධ පාවුතුමා මහා ප්‍රබල ක්‍රියා කරපු කෙනෙක්. අපේ ජීවිතේ ප්‍රබල ක්‍රියා කරන්න බැරි වෙන එක හේතුවක් තමයි අපි දන්නේ නැහැ. තුති දෙන්න අපි දන්නේ නැහැ. අර නම දෙනා වගේ අපි දෙවියන් වහන්සේට බලන්න we take many things for granted. How many we cannot survive a single moment without the grace of God, without what God has created. Just imagine
if we are deprived for 2 minutes the air that we take for granted, water, food that God gives us free of charge, what happens? We cannot survive anymore. We owe our beginning to God. We owe our sustenance every moment to God. And our destiny, our end is also in the hands of God. More than ever today. I am increasingly complicated. ජීවිතේ මට දුන්න දෙවිතුනේ මගේ පණ නල ඔබ අපි හැඳුනේ. ඉතින් ඒ නිසා අපි ස්තුතිවන්ත වීම හැමදාම ජීවිතේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්නට අපි තීරණය කරමු, ඉගෙන ගනිමු. ඊට පස්සේ අපි යමු 8 වෙනි පියවරට. 8 වෙනි පියවර තමයි සම්පූර්ණයෙන් ස්වාමීන් වහන්සේට අපේ ජීවිතේ පවරා දීම. අපේ ජීවිතේ පවරා දීම. Self surrender to God. ප්‍රේමන්තිනි අපි අම්මගේ කුසට පැමිණෙන්නට පෙර අම්මගේ කුසේ පිසිදෙන්නට අපර පහකට ඉස්සර වෙලා අපි හිතන්න. ඔබ කොහෙද ඉන්නේ? මේ පුංචි ළමයින්ගේ හවොත්තේ කොහෙද ඉන්නේ? මේ උපලමයින්ගේ හවොත්තේ අපි කොහෙද ඉන්නේ? කොහෙද මම තීරණය කළේ? ඔව් ලෝකේ මුතුපුරන ලංකාවයි ශ්‍රී ලංකාවයි කියලා මෙහෙදෙන්න. එහෙමත් නැත්නම් මේ ලෝකෙ ඉපදෙන්න මේ ලංකාව ඉපදෙන්න සිංහල ජාතිකයෙකු නැත්නම් ද්‍රවිඩ ජාතිකයෙකු වශයෙන් ඉපදෙන්නට මම මේ මට කියලා ගහලා තියෙනවා ඉතාලියේදී. මොකද මම කලින් ජාතිකයෙක් නිසා මම යුනිවර්සිටි එකට යද්දී සම්පූර්ණ මමයි අප්‍රිකානු කෙනෙකුට යවෙන්න අවශ්‍යකෙදී තුක් කරලා කියලා ගහලා ගියා. ඒකෝ ඊපස්සේ මෙහෙම කරලා පෙන්නලා ගියා. ඇයි මම කලින් ජාතිකයෙක් නිසා පාඩකෙනෙක් නිසා. එතකොට කවුද අපි මට තීරණයක් කරන්න තිබුණා නම් මම මොන පාට තෝරගන්න ගියාද? අපි සුද්ධ කියලා හදනවා. නේ සුද්ධ වගේ කියලා. සමාජ විකාරයේ එළවෙන්න ඉපදෙන්නට තිබුණා. මම ගැහැණියෙක් වෙලා නැත්නම් පිරිමියෙක් වෙලා ඉපදෙන්න තීරණය කරන්නට තිබුණා. මගේ අම්මව තාත්තව මම වෙන අම්මා කෙනෙක් එක්ක කොහොසත් නැත්නම් උගත් ඊට වඩා උගත් වැදගත් අම්මා කෙනෙක් තෝරගන්න තාත්තා කෙනෙක් තෝරගන්න ගියා. නමුත් මේ කිසිදයක් කරන්නට මට අයිතියක් තිබුණේ නැහැ. මම තීරණය කරන්නට මට ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. නැත්නම් මම මේ තාක්ෂණයේ අධිවේදී තාක්ෂණයකට තවත් යන්න මම අවුරුදු 500කට පස්සේ එතකොට අපි කාර් එකේ යනවා වගේ ප්ලේන් එකේ යන්න පුළුවන් කියලා අපි තව අවුරුදු 500කට නැත්නම් අවුරුදු 50කට පස්සේ මම ඉපදෙන්නම් කියලා එක්කෝ මම දෙවියන් වහන්සේගෙන් ඇහුවෙත් නෑ ඔයා ආද යන්න කියලා අනේ මට බෑ මම 500කට පස්සේ යන්නම් 50කට පස්සේ යන්නම් කියලා කිව්වෙත් නෑ. එහෙමනම් මොකක්ද දෙවියන් වහන්සේ මට යම් කිසි සැලැස්මක් ඇතුවයි මේ ලෝකෙට මාව වෙලා තියෙන්නේ. මම මේක පිළිගත්තත් නැතත් මගේ ජීවිතේ ස්වාමියා වහන්සේ, මගේ ජීවිතේ අයිතිකාරයා වහන්සේ. මම කවුද? මම මේ ජීවිතේ බාහිරුණු තැනට මිසක් මම ජීවිතේ අයිතිකාරයෙක් නෙවෙයි. එහෙමනම් ප්‍රේමවන්තනි කාගේ කැමැත්තද මම ඉටු කරන්න ඕනේ? अभी ये बात स्वर्ग के रक्षिता की ज्ञान के बाद के श्री नाम में प्रशंसा करेगा उगेरान के कमीनेगा ओबले कनेक्टेड टू एवा. Each one of us is a unique creation of God, and each one of us has a unique plan in the mind and heart of God. Each one is unique. Each one has a role to play on this earth. Woe be to me if I don't understand that plan and execute this
plan of God. මට දෙවියන් වහන්සේ සුවිශේෂ මෙහෙවරක් ප්‍රදානය කරලා මාව මේ ලෝකෙට එවලා තියෙන්නේ. මම කාල කන්නේක් බවට පත් වෙනවා. මම ශාපලත්ෙක් බවට පත් වෙනවා දෙවියන් වහන්සේ ඉදිරිපිට. මම ඒ සැලැස්ම තේරුම් ගත්තේ නැත්නම් ඒ සැලැස්ම ඉෂ්ට කරේ නැත්නම් අනිසා තමයි ප්‍රේමයෙන් අපි කියන්නේ මෙතනදී ස්වාමීන් වහන්සේ ඒ සුද්ධාසනය අභිමුව පුළුවන් සම්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට නැත්නම් පොඩි තරම් මම දන්නවා සමහර කතෝලික අය ඉන්නවා මම ගිහිල්ලා තියෙනවා පුංචි ප්‍රෑරුම් එකක් හදාගෙන තියෙනවා එතන ඔක්කොම බයිබලේ ස්පිරිචුවල් බුක්ස් ඒ වගේම වෙන ශබ්ද බද්ධ නැති තැනක සමහර විට යෝගවලට පවුලට එතන ඉස්සුවා කියලා බයිබලේ කියලා ලස්සනට ප්‍රෑරුම් එක. එතකොට සම්පූර්ණ ස්වාමීන් වහන්සේගේ කැමැත්තට කවරාදී කැමැත්ත සිවි ජප්පන් සුවිශේෂී හතරවෙනි පරිච්ඡේදයේ 34 වෙනි භාගයේ කියනවා මාගේ ආහාරේ නම් මාගේ ඥාන වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ඒ පරිසමාප්තියපත් කිරීම. එතකොට ජේසු හැම වෙලේම සෙව්වේ පියාණන් වහන්සේගේ කැමැත්තයි. ඉටු කළේ පියාණන් වහන්සේගේ කැමැත්තයි. ඒක සුපැහැදිලි අවසානයේදී උන්වහන්සේ කැමති වුණේ නැහැ කුරුසෙන් මරණයට යන්නට. ඒ නිසා තමයි උන්වහන්සේ ලේ දහනේ සිඳ දෙලලා බීතියෙන් තනියම මේ බලන්න තුන් දෙනෙක් අරගෙන යනවා. දැන් මේ මන්කක් වීම ගැන මම කතා කරනවා. තුන් දෙනෙක් අරගෙන යනවා. අග්‍ර ශ්‍රාවකයා තුන් දෙනාම අරගෙන යන්නේ මොනකටද? මාගේ මේ යාඥා කරපල්ලා. මෙන්න මෙතන ඉඳලා අවදිව යාඥා කරපල්ලා කියලා තුන් දෙනාම අරගෙන යනවා. උන් හොඳට නිලා ගන්නවා. ගොරෝ නිලා ගන්නවා. එකපාරක් ඇවිල්ලා මාසවල පැයක් අවදිව යාඥා කරන්න උඹලට බැරිද? කාමෙන් යාඥා කරන්න. ජේසු ඉල්ලනවා මම වෙන්නේ වැදගත් මොහොතේදී යාඥා කරන්න කියලා. මොකද ඒකින් ගම්මි වෙන්නේ තේරුම් වෙන්නේ මොකද ජේසුට අපේ යාඥා අවශ්‍ය වුණා වැදගත් ඉගෙන ගැනීම සඳහා. ජේසු බලාපොරොත්තු වුණා අපේ යාඥා උන්වහන්සේට පියාණන් වහන්සේගේ කැමැත්ත සොයලා ඉටු කරන්නට. ඒක කොච්චර අමාරුද? අපේ කැමැත්ත අපි කියන්නේ ඔබේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලොවේ ඉටු වේවා කියලා. නමුත් අපි ඇත්තටම යාඥා කරන්නේ මාගේ කැමැත්ත මෙලොවදී මේ ස්වර්ගයේ ඉටු වේවා කියලා තමයි අපි බොහෝ විට යාඥා කරන්නේ. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට පවරාදීනවා අපි we surrender ourselves, submit ourselves entirely without reserve, just like our blessed mother මොනවාද එතුමිය කිව්වේ මේ මම ඔබගේ දාසිය වෙමි ඔබගේ කැමැත්ත ලෙස මට සිදු වේවා. And we repeat those same words. Behold the handmaid of the Lord, behold the slave of the Lord, be it done unto me according to your will. ප්‍රේමයෙන් බලන්න උන්වහන්සේ දාසයෙක් වුණා දාසියක් වුණා. ඒ වගේම ජේසු පිළිපි වලට යොකසුනේ දෙවියන් පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ ඉඳලා අපි කියවල බැලුවොත් එතනදී උන්වහන්සේ දාසයෙකුගේ වහලෙකුගේ ස්වරූපයෙන් මේ ලෝකයට ආවයි. වහලෙකුට තනියම තීරණයක් කරන්නට වහල වෙනුවෙන් ඒ නැත්නම් වහලිය වෙනුවෙන් තීරණය කරන්න සම්පූර්ණයෙන් ඔහුගේ නැත්නම් ඇගේ ස්වාමියයි එමනම් දේවමෑණියෝ සම්පූර්ණ දාසියක් බවට පත් වුණා. ජේසු මේ ලෝකයට ආවේ වහලෙකුගේ ස්වරූපයෙන් පියාණන් වහන්සේගේ අභිමතය සැලැස්ම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්නයි. ඒක නිසා තමයි දැනෙන පිපාසයකින් උන්වහන්සේ කියන මගේ ආහාරය නම් හැම වෙලේම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පිළිමයි. ඒ නිසා ප්‍රේමයෙන් යාඥාව තුළ පියාණන් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සොයාගෙන
මගේ ජීවිතේ මම ස්වාමි කෙනෙකුනේ ඇයි කියලා මටම තේරෙන්නේ නැහැ. නමුත් මම වයස 3 තමයි අර මගේ පැරිස් ප්‍රේස්ටි මගේ මිෂන් භාරකීතුමාගේ ඔබ ඉඳගෙන පුංචි කාලේ මට තාම මතකයි ඈතටම දිව යන ඉතිහාසයේ වචන මට තියෙන රූප මගේ අතීතයේදී මම මිනිස්සුන්ට ආශිර්වාද කරනවා අර ස්වාමීගේ ඔබ ඉඳගෙන. දෙවියන් වහන්සේගේ කැමැත්ත මම අඳුනගත්තා. උන්වහන්සේගේ කැමැත්තට මම හිස් නැමුවා. අද ස්වාමී කෙනෙක් හැටියට මගේ ජීවිතේ ඉතාම සතුටින් මගේ සේවාව ඉෂ්ට කරනවා. ප්‍රේමවන්තයනි, සමහර විට අපි මෙතන ඉන්න විවාහකය ගැඹුරින්ම හිතුවනම් දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දුන්නා නම් ඇතැම් විට ඔබේ සමහර අය ස්වාමීලා සිස්ටර්ලා වෙන්න පුළුවන්. ඔබේ කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්තට සෙවනම් මීට වඩා දේව සේවයට ඔබ ලැබි වෙන්නට පුළුවන්. ඔබේ කාලය මෙතෙක් කල පැය 24න් මීට වඩා වෙලා ඔබේ ජීවිතේ මීට වඩා කාලයක් දේව සේවයට නැත්නම් අනිත් අයගේ සේවයට යොදවන්නට ඉඩ තිබුණා. ඒ නිසා අපි මේ 8 වෙනි පියවර වෙන self-surrender නැත්නම් ස්වාමීන් වහන්සේට අපේ ජීවිත පවරා දීම අපෙන් ඉස්සෙල්ලා දෙවියන්ගේ පිරෙන තරමට අපිට දෙවියන්ගේ කැමැත්ත ඉටු සොයන්නට ඒ දැනගන්නට ඒ ඉටු කරන්නට එමගින් දෙවියන් වහන්සේට මහිමය අත් කර දෙන්නට ජනතාවට සේවය පුදන්නට එමගින් මගේ ශුද්ධවත්කම හා ගැලවීම අත්පත් කරගන්නට මට හැකි වෙනවා. නවීන පියවර හැටියට අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීම වැදගත් වෙනවා. ඒතකොට අපි දිනපතාම අපේ යාඥාව තුළින් දෙවියන් වහන්සේගේ වචනයට අපි සවන් දෙන්නට පුරුදු වෙන්න ඕනේ. මම අහවෝදී කී දෙනෙක් අපි හැමදාම දේව වචනේ කියවනවාද කියලා ඔබට අතුස්සන් කිව්වොත් බොහෝ දෙනෙක් අපහසුතාවයක් ඇති වෙයි. මොකද අපි we are not devoted to Bible reading, scripture reading. We Catholics should be ashamed of the ignorance of the scriptures. අපි කතෝලික අපි දන්නේ බයිබලේ. ඊටත් වඩා ලැජ්ජ සාගත දෙයක් තමයි අපි අර මේ ක්‍රිස්තියන්ස් අනිත් කතෝලික නොවන කිතුණුවන්ට කියන්නේ බයිබල් කාර්යය කියලා. නිකන් අපහසුතාවයක් වගේ. අපි බයිබල් කාර්යය නෙමෙයි ඇත්ත තමයි. අපි ගොඩක් වෙලාවට බයිබලේ දන්නේ නැහැ. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න ගියාම අපිට හොඳම දේ තමයි දොර වහගන්න එක. අනේ විලා නෑ යන්නේ. ඇයි? අපි බයයි. එයාලා ඉන්නේ. එයාලත් එක්ක කතා කරන්න අපිට වචන නැහැ. අපි කරුණු දන්නේ නැහැ. ඇයි අපි ඉගෙන ගන්නේ නැහැ? අපි බයිබලයේ කොටේෂන්ස් කී දෙනෙක් දන්නවද මම කිව්වොත් මේ වගේ මම වැඩිපුර දෙක කතා කරන්න. මොකද මේ දේව වචනේ ගැනමයි කතා කරන්නේ. ඒක නිසා සවන් දීම දේව වචනේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි අර පවරා දීම දෙකම සම්බන්ධයි. මොකද අපි දෙවියන් වහන්සේගේ වචනේ කියවන්නට මෙහි කරන්නට අපි උන්වහන්සේගේ අභිමතය දැනගන්නවා. ඒ අනුව ක්‍රියා කරන්නට අපිට හැකි වෙනවා. ඒ නිසා අපි නවවෙනි කොටස හෙට දවසේ මෙහි කරන්නට අපි ඉඩ දෙමු. 10 වෙනි කොටස තමයි මෙලිහත්කාරකම. බලන්න දැන් මොකද ඉස්සර වෙලා මම කිව්වා ජේසු කිව්වා මම මෙලිහත් වෙන්න ඉන්න කියලා. ඒ තීරණය ගන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ජේසුට අවශ්‍ය වුණා ඒ ආඥාවේ මෙලිහත්කම. බලන්න අපි ගත්තොතින් එපිසිවරුන්ට ලියු හසුනේ 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ ඉඳලා කියනවා සෑම විටම
මුළු සිතින් යාඥාවේද අයදීමේද යෙදී සිටින සුදු පාවලතුමා හැම වෙලේම යාඥා කරපු පුද්ගලෙක්. ඒ නිසා තමයි මේ තරම් බලගතු ක්‍රියාව උන්වහන්සේට කරන්න පුළුවන් වුණේ. අපි මුළු යුගාන්තය දක්වාම කියවලා අපේ ජීවිත ගොඩනගන්නේ මේ උන්වහන්සේ ලියපු මේ වචන. බලන්න මොනතරම් බලගතුද කියලා. හැම විටම මුළු සිතින් යාඥාවේ අයදීමේ යෙදී සිටින. කොහොමද යාඥා කරන්නේ කියන්නේ මම ඊයේ ඒ ගැන කිව්වා. ආඥානන් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. නිකන් අර දිලාව වගේ බලන්න ලැජ්ජාන්නේ මේ උලා ප්‍රේසලා මාගේ දිලා නිදිත් කියලා. සමහරවිට අපි අර දිලා ගන්න ඕන වෙන කියලා ස්ලීපින් ටැබ්ලට් එකක් වගේ යාඥා කරන්න පටන් ගන්නවා. ප්‍රේමන්තේනි මුළු සිතින් යාඥා කරන්න කියලා කියන්නේ. සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා නම් උන්වහන්සේට අර ඊයේ මම හතරවෙනි පියවර හැටියටයි සුද්ධාත්මයන් වහන්සේ මම කැමති ඒක දෙවෙනි පියවරට ගන්න. පළවෙනි පියවර තමයි යක්ෂයා වෙලවල දානවා අපි. යක්ෂයා වෙලවල දානවා අපි ඌව ස්පිරිචුවල් වෝෆියා ආත්මික සරණ තුලින් මම සම්පූර්ණ මගේ මේ කිස මුදුනේ ඉඳලා පාපත්ල දක්වා ස්වාමීන් වහන්සේගේ රැකවරණයට මම බාර කරනවා. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් මම ආවරණය වෙනවා. මම දෝවණය වෙනවා. එසේ යක්ෂයාට මාව පරීක්ෂා කරන්න යාඥා වෙලාවේදී එදා දින 40 දී යක්ෂයා දේශව පරීක්ෂා කළා වගේ මාව පරීක්ෂා කරන්න ඉඩ නොදෙන අතර ඌව මගේ ජීවිතේ යාඥාවේ පහ කරලා අතර ඒ මොහොතේ සුද්ධාත්මයන්ව කැඳවා ගන්න අනිත් පියවර වලට අපිට පහසුවෙන් යන්න පුළුවන්. අනේ නිසා තමයි කොහොමද යාඥා කරන්නේ කියන යාඥාන මහසිගේ බලයෙන් යාඥා කරන්නේ. මේ කරුණ නිසා නිතරම අහන්න අවදිව නිින්දෙන් නෙමෙයි අවදිව නොකඩවා දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ සියලුම ධනතාව වෙනුවෙන් යාඥා කරන්නලු. මේක තමයි කියන්නේ මැදිහත් වීමේ යාඥාව කියලා. There is a clear distinction between petition and intercession. Petition is for me. I pray for myself, for my family. But intercession is we always intercede on behalf of another person. ඒකයි වෙනස. මේ දෙක බැලුවොත් කොහොමද වඩාත් වැදගත් වෙන්නේ intercession. එතකොට බලන්න මේ කවුරුටත් අපි කිව්වොත් නොකඩවා යාඥා කරන්න. සුභ ආස්නේ ශුද්ධ පාවුතුමා මේක ලියලා තියෙනවා එපිසිකල්ටි පස්සේ උන්වහන්සේ කියනවා අනේ මට යාඥා කරන්න මම වෙනුවෙන් යාඥා කරන්න. සුභ ආස්නේ අභිරහස ප්‍රකාශ කරන පිණිස කතා කරන කොයි විට නිර්මලව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාඥා කරන්න. මම මේ වගේ දේවල් කරද්දී බොහෝ විට මම ගොඩාක් අයට කියලා එන්නේ අර තාපසනිකාය වල සිස්ටර්ලන්ට කියලා එන්නේ මම වෙනුවෙන් යාඥා කරන්න කියලා. මම බොහෝ අයට කියනවා මම වෙනුවෙන් යාඥා කරන්න කියලා. එසේ යාඥා කරද්දී තමයි කියතුමේ හැටියට නැත්නම් අපි ගියෝ හැටියට අපේ සේවාව බලගතු වෙන්නේ. ප්‍රාතිහාර්ය සිදුවෙන්න පටන් ගන්න ජීවිත වෙනස් වෙන්න සිදුවෙන්න පටන් ගන්න අපි කරන යාඥා නිසා මහා යහපත අනිත් අයට සිදු වෙන්නේ අපි අනිත් අයගෙන් යාඥා ඉල්ලන තරමටයි. සුදු පාවුතුමා කියනවා නිර්භයව ප්‍රකාශ කරන්නට මට සිරගතව සිටින මම බලන්න සිරගත වී මොනතරම් සමහර විට පසපහර පාල තියෙන්න පුළුවන් ලේ ගලලා තියෙන්න පුළුවන් නොකා නොමි බඩගින්න වෙන්න පුළුවන් මේ සුදු පාවුතුමා ඉන්නේ. පිළිවිතර සුරසක නැහැ පිරසක් නිසා ඉන්නේ. එතකොට බලන්න සිරගතව සිටින මම ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභිහිතව කතා කිරීමට මට හැකි වෙන පිණිස මා වෙනුවෙන් යාඥා කරන්න.
බලන්න වෙනවා දෙවි. අපි ස්වාමීන් වහන්සේ ඊළඟේ ඒ මැදිහත් වීම. ඒ මැදිහත් වීම ඉතාමත් වැදගත්. බයිබල් පාඩ රාශියක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මැදිහත් වීමේ වැදගත්කම ඒ සමහර ඒවා මම මේ පොතේ සඳහන් කර තිබෙනවා. ඔබට පසුව මෙහි කරන්න පුළුවන්. මැදිහත් කාර්යකම අවසාන වශයෙන් ඉල්ලීම මේ දෙකම එකටයි යන්නේ. ඒ නිසා ඉල්ලන්න. දෙවියන් වහන්සේ කියනවා අපිට ඉල්ලන්න. දෙවියන් වහන්සේ කියනවා මේ දේවල් ඔබට නොලැබෙන්න ඔබ ඉල්ලන්න නිසා කියලා. තවත් තැනක බයිබලයේ යාකෝබුතුමා සඳහන් කරනවා. ඒ නිසා අපි දෙවියන් දෙවියන් යන්න. දෙවියන් වහන්සේ දේවතා අපිට අපගේ ඉදිරියට භෝජනය අපිට දාන්නේ කියලා අපිට වාද කරනවා ඒ වැරදි අප කමා කරනවා මේ අපගේ වැරදි කමා කරන්නේ පාප අවස්ථාවල අනිත් එක යාඥාවේ ඉල්ලීමේදී අපි ඊළඟ ඕනේ අපි වෙන්නේ නම් අනේ අපේ පඬිතේ අපේ අනේ මගේ පුතාගේ විවාහේ පාස් කරලා දෙන්න මට රස්සාවක් ලබා දෙන්න මට ගියක් ගන්න මුදල් ටිකක් ලබා දෙන්න මට පොදු තැනක ගියක් ලබන්න තැනක් හොයලා දෙන්න මේවා යාඥා සාධාරණයි. නමුත් බලන්න දේශුගේ යාඥාවේ අපේ එදිනෙදා භෝජනයේ කියලා කියපුවම එතන මේ අපිට කන්න ලැබෙන මේ පාන්කේදී වර්තික විතරක් නෙමෙයි වර්තිකාන් විතරක් නෙමෙයි මේ ගැන යාඥා කරන අපේ එදිනෙදා භෝජනයේ දිව සත්‍යසාරය මට දෙන්න ආධ්‍යාත්මික ජීවිතේ මට දානය කරන්න අපේ වරද කරන අයට අපි සමා කරන්නක් නෙවෙයි. එතකොට ඒ ආධ්‍යාත්මික දේවල් ජීවිතයට අපිට කියලා දුන්නේ. අපේ ජීවිතේ ශුද්ධවන්තකම ඉල්ලන්න. අපිට සමාව දෙන්න, අවශ්‍ය හැකියාව දෙන්න, අපේ හෘද සාක්ෂි අපේ හදවතට මේ ශ්‍රද්ධාව දානය කරන්න අනිත් අයට උදව් කරන්න. අනිත් අයට අපේ උදව් අවශ්‍ය වෙද්දී නිර්ලෝභීව නොමස්ව උදව් වෙන්න අපිට පීඩ වෙන්න. අපි යාඥා කරලා යගෙන ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් ගැන යාඥා දෙවි. අවසාන වශයෙන් කැපවීම දවස කැපවීම ප්‍රේමන්තිය යාඥා කළ යුතු වෙලාවකුත් තියෙනවා. උදේවරු යාඥා කරන යාඥාවට හැන්ද විලාගත් යාඥා කරන්න බෑ. නමුත් වඩාත් හොඳ අපි උදේවරුේ යාඥා කිරීම. මම දන්නවා සමහර අය තුනම මාර්ගන ඉඳලා මගේ පැය යාඥාවක්. ඔබ පුරුදු වෙලා තියෙනවද පැය යාඥා කරන්න? 1 hour of prayer. එතකොට අපිට පුළුවන් නම් පැයක්වත් යාඥා කරන්නට අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා මිරකල්ස් අපේ ජීවිතේ තුළ සිද්ධ වෙනවා නොඅනුමානයි. එතකොට මේ අවසාන පියවර හැටියට අපිට කියන්න පුළුවන් අපි මේ අර පියවර 11 ආලෝකයෙන් අපිට දැනෙන්න පුළුවන් අද දවස් තුලදී මෙන්න මේ තීරණය මම ගන්නවා. මේ දේ මම ඉෂ්ට කරනවා. එතකොට ගන්න තීරණයක් අද දවස් තුලදී ක්‍රියාත්මක වෙන්න. දැන් මට තේරුණා කියලා හිතනවා පසුතැවිල්ල. අර තුන්වෙනි පියවර හැටියට අපි ගත්තා පස්වෙනි පියවර හැටියට සමාග වීම හා සමාග වීම. එතකොට මේ සමාග දෙන්න තාම බැරි වුණා නම් පුද්ගලෙක්ට අද දවසේ යාම මම ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. යාම මම හම්බෙන්න යනවා. මේ 12 වෙනි පියවර හැටියට මට ඒ යාඥාව ප්‍රතිඵලයක් හැටියට තීරණයක් ගන්න පුළුවන් මම කරන්නේ මොනවද කියලා. එතකොට තමාගේ දවස තුලදී හම් වෙනාද දෙයයන් පාර දෙන්න තමා කරන්නට යන ක්‍රියාවන් තුලින් වහන්සේට මනින්නේ ගෙද දෙන්නට ජනතාවට සේවයක් සිදු වෙන්නට මගේ ජීවිතේ පාපයෙන් බැහැරවන්නට ජේසුස් මට උදව් වෙන්න කියලා අතිශාන කරගන්නට දවසක් කැප කරන්න පුළුවන් කැප කරලා ජේසුස්ගේ නාමයෙන් ඒ දවස තුල ක්‍රියාවට යන්න පුළුවන්. My dear brothers and sisters, so the seventh step is thanksgiving. Always to thank the Lord, even when we don't have a tendency, natural tendency to thank God. The Lord is asking us to
pray always, thank always. So let us get into the habit of being grateful to God for everything He has lavished upon each and every one of us. Surrender, self-surrender to God. Always seeking the divine will of the Lord. Each one has a unique plan in the hands of God, in the mind and heart of God. It's up to us to discern that will in prayer and in reading and contemplation of the Word of God, and then live our life according to His unique plan for each and every one of us. Then the ninth step is the Word of God. Tomorrow we will try to contemplate on the Word of God, the spiritual reading and the Word of God, the importance, because we are inundated today with our social media and different people send us so much stuff which is not inspired by the Holy Spirit, which try to mix the truth with falsehood. We don't know what is the truth and what is not the truth. So God's Word, which is always inspired by the Holy Spirit, will enlighten our hearts and mind to seek the truth and to accomplish it. 10th step is the intercession, which is superior to petition. Petition is, that is the 11th step, petition is to seek things for ourselves. But even there, let us not seek things which are exclusively material. We need material things and we can ask God, but spiritual things we will try to ask so that God's design is accomplished in us. And finally, let us commit everything what we do. Make a firm resolve to do something. We can decide to do something or not to do this particular thing, and then commit the entire day's agenda, the people who we meet, everything that we are going to do during the course of the day. We can surrender it to the will of the Lord so that He can bless us and all what we